සම්මා සම්බුදු සරණයි සියලු දෙනාටම. අකුසලින් දුරව කුසල් මත පිහිටා ඔබගේ ජීවිතය සාර්ථක කරගන්නට අවශ්‍ය වන සද්ධර්මයේ sannivedanaya කරන බෞද්ධ රූප වහණිය ඔබ වෙත ගෙනෙන උතුම් වූ දායකත්ව ධර්ම දේශනාව මෙලෙසින් ආරම්භ කරන්නට මේ සූදානම. සද්ධර්ම දේශනාව පවත්වන්නට අප කෙරේ මහත් අනුකම්පාවෙන් මේ උතුම් වූ ධම්සභා මණ්ඩපයට වැඩම කොට පදාළ පූජ්‍යපාද කෝරළයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි සියලු දෙනාම එක්ව සාදුනාද පවත්වා පිළිගනිමු. සාදු සාදු සාදු. හොරණ සිට පැමිණි සුපින්වත් දායක පිරිසක් මෙම උතුම් වූ ධර්ම දේශනාව මෙලෙසින් මුළු ලෝකයටම sannivedanaya කරන්නට පින්බර දායකත්වයෙන් කටයුතු කරනවා. එසේනම් උතුම් වූ ධර්ම දේශනාව මෙතෙන් සිට පවත්වන්නට ගෞරවනීය ස්වාමින් වහන්සේට ආරාධනා කර සිටිනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. චරන්ති බාලා දුම්මේධා අමිත්තේනේව අත්තනා කරුණතා පාපකං කම්මං යං හෝති කටු කප්පලං. පිරිස කෙරවලේ ඉඳගෙන බණ අහලත් සුප්‍රබුද්ධ දවසක් සෝවාන් වුණා. සෝවාන් වෙච්ච සුප්පබුද්ධ තමන් ලබාපු උතුම් ඵලය පිළිබඳව බුදුරජාණන් වහන්සේට මතක් කරන්න කල්පනා කළා. නමුත් බුදුරජාණන් වහන්සේ ළඟ බොහෝ දෙනා වැඳ වැටෙන්න ගිහිල්ලා නිසා සුප්පබුද්ධට සෑහෙන වෙලාවක් පරක්කු වෙන්න සිද්ධ වුණා ඒ පිරිස ආපහු යනකම්. ඒ අය බුදුන් වැඳලා ගියාට පස්සේ සුප්‍රබුද්ධ තීරණය කළා බුදුරජාණන් වහන්සේට තමන් ලබාගත් උතුම් ඵලය ගැන මතක් කරනවා කියලා. මේ සංසාර සාගරේ සතර අපායෙන් තමන් නිදහස් වෙච්ච බව කියන්න ඕන කියලා. සතර අපායට තමන් පමුණුවන්න අතීතයේ කරගත්ත යම් අකුසල කර්මයන් ප්‍රමාණයක් තමන් ළඟ තව ඉතුරු වෙලා තිබුණද ඒ සියලුම අකුසල් තමන් එහෙම්මම දුරු කළා කියලා කියන්න ඕනකම තිබුණා. අනාගතේ සතර අපායට වැටෙන්න කර්මයක් තමන් අතින් වෙන්න තිබුණද එහෙම කර්මයක් අය කවදාවත් නොවෙන තැනට තමන් පත් වුණා කියලා කියන්න ඕනකම තිබ්බා. නමුත් මේ වෙලාවේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ කල්පනා කළා සුප්‍රබුද්ධව පරීක්ෂා කරන්න ඕනේ කියලා. ඒ නිසා සක්දිවිඳු ඇවිල්ලා සුප්‍රබුද්ධයන්ට කතා කරලා සුප්‍රබුද්ධයන්ට කියනවා ඔබ බොහොම දරුණු රෝගයකින් පෙළෙන කෙනෙක්. ඒ වගේම ඔබ හුඟක් දිලිඳු පුද්ගලයෙක්. මට පුළුවන් ඔබේ ওই රෝගේ සනීප කරන්න. මට පුළුවන් ඔබේ දිලිඳු බව නැති කරන්න. රෝගයත් සනීප කරනවා දිලිඳු බවත් නැති කරනවා. හැබැයි මම කියන දේ කියන්න ඕනේ. මොකක්ද කියලා ඇහුවා. මේ වෙලාවේ සඳහන් කළා බුදුන් බුදුන් නොවේයි කියන්න ඕනේ. දහම් දහම් නොවේයි කියන්න ඕනේ. සංගුන් සංගුන් නොවේයි කියලා කියන්න ඕනේ. මේ වෙලාවේ පින්නතුනි මේ සුප්‍රබුද්ධ සක්‍ර දේවේන්ද්‍රයන් දිහා බැලුවා. බල සඳහන් කළා බාල පුජ්‍යලයා. ලැජ්ජ නැති පුජ්‍යලයා. නිර්ලජ්ජිතයි. ඔබ මට මෙහෙම කියන්න සුදුසුද? ඔබේ ධනෙ නැති වුණත් මගේ රෝගේ සුවපත් නුනත් බුදුන් බුදුන්මයි දහම් දහම්මයි සංගුන් සංගුන්මයි. යම්සේ මගේ රෝගය සනීප කරනවා කියලා ඔබ සඳහන් කළා. මම ඊටාම දුප්පත් පුද්ගලයෙක් කියලා ඔබ කීවා. ලෝකෙට මම දුප්පත් වගේ පේනවා ඇති. ඒ වුණාට මම මහ පෝසතෙක්. ඔබලා හිතනවට වඩා අති උතුම් වූ ධනස්කන්ධයක් මං ගාව තියෙනවා. මේ ධනය මං ගාව තියෙන නිසා මම මේ ලෝකේ දුප්පතෙක් නෙමෙයි. මොනවද මෙයා ගාව තියෙන ධනය? ශ්‍රද්ධා, සීල,
ත්‍යාග, ශ්‍රුත, ප්‍රඥා මේ ආදි වශයෙන් හිරියොත්ප්ප. මේවට කියන්නේ සප්තාර්ය ධනය කියලා. මේ සප්තාර්ය ධනයම සුප්‍රබුද්ධයන් ළඟ තියෙනවා. යමෙක් ගාව සප්තාර්ය ධනය තියෙනවා නම් ඔහු සක්විති රජෙක් වගේ කියලා කියන්නේ. ඒකයි සඳහන් කරන්නේ මම දිලින්දෙක් කියලාද කියන්නේ කියලා. ඉතින් ශක්‍රදේවේන්ද්‍රයන්ට මේ කාරණාව අහගත්තාම හරි සතුටුයි. බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා සුප්‍රබුද්ධයන්ගේ ගුණ වර්ණනා කළා. සුප්‍රබුද්ධත් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා තමන් ලබාගත් උතුම් ඵලය ගැන කියලා නැගිටලා ආපහු යන්න පිටත් වුණා. පින්නතුනි මේ ලෝකෝත්තර සරණාගමනයේ උතුම් ඵලය අපි ගාව තියෙන සරණාගමනය ලෞකිකයි. මේ ලෞකික සරණාගමනයේ මරණයත් එක්කම ඉවරයි. ඊළඟ ජීවිතෙන් අපි ආපහු සරණ යන්න ඕනේ. සරණ යන්න පුළුවන් සම්මා දිට්ඨික විපදුනොත්. මේ ජීවිතෙන් මැරිලා ඊළඟ ජීවිතයේ මිත්‍යා දෘෂ්ටික කුලයක ඉපදුනොත් එදාට තිසරණ අපි ගාව නැහැ. එනම් මේ ලෞකික සරණාගමනය මේ ජීවිතයට විතරයි. ඊළඟ ජීවිතෙත් මිත්‍යා දෘෂ්ටික පුද්ගලයෙක් නොවෙන්න නම් මේ වාගේ මහ පිංකම් කරලා අපි විසින් ප්‍රාර්ථනාවක් ගොනු කරන්න ඕනේ. ඒ ප්‍රාර්ථනාව තමයි මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා කියන ප්‍රාර්ථනාව කරන්න ඕනේ. නිවන් දකින්නතුරු මිත්‍යා දෘෂ්ටික කුලයක උපදින්න එපා කියන ප්‍රාර්ථනාවයි තියෙන්නේ. මේ ජීවිතේ මොනතරම් පිංකම් කරගත්තත් ඊළඟ ජීවිතේ මිසදිටු කුලයක උපදින්න ලැබුණොත් පින පව ගැන හරියට දන්නේ නැති නිසා කුසල් අකුසල් ගැන හරියට දන්නේ නැති නිසා ඒ ජීවිතෙන් ඕනතරම් ආපහු පව් රැස් කරන්න පුළුවන්. එහෙම වුණොත් මේ සංසාරේ තව කොයි තරම් ඈතට දික් වෙයිද? ඒ නිසා අර විදිහේ ප්‍රාර්ථනාවක් හරි වටිනවා. නමුත් ලෝකෝත්තර සරණාගමනේ ඒක මරණයෙන් කෙරවල වෙන සරණාගමනයක් නෙමෙයි. ඒක නිවන් දකින්නතුරු එහෙම්මමයි. මැරිලා ආයේ ඉපදුනත් සරණාගමනේ තියෙනවා. සෝවාන් වහන්සේ අපවත් වෙලා නැවත ඉපදිච්චහම ආයෙත් මුල ඉඳලා සෝවාන් වෙනවා කියන කාරණාවක් නැහැ. ඒ සෝවාන් බව මේ ඉපදිච්ච කිරි දරුවටත් තියෙනවා. එයා වැඩිලා ලොකු මහත් වෙලා ඒ සෝවාන් බව එහෙම්මම තියෙනවා. ඒ ජීවිතෙන් උත්සාහ කෙරුවොත් සෝවාන් භවෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් සුප්‍රබුද්ධයන් දැන් ඒ තරම් උතුම් තැනකට ඇවිල්ලා ඉන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේට කරුණ දක්වලා ගෙදර යන ගමන් තරුණ එළදෙනක් ඇනලා මග මරණයටපත් වුණා. ඒ කාරණාව දැනගත්ත භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස් බුදුරජාණන් වහන්සේට සඳහන් කළා ස්වාමීනි සුප්‍රබුද්ධ මග මරණයටපත් වෙලා. එළදෙනක් තමයි අනින්නේ. නමුත් මේ එන්නේ යක්ෂණියක්. මේ වෙලාවේ හැසිරෙන්නේ එළදෙනකගේ වෙස් අරගෙන. එතකොට සුප්‍රබුද්ධයන් මේ විදිහට යක්ෂණියක් එළදෙනක් විදිහට ඇවිල්ලා ඇනලා මරලා දාන්න සුප්‍රබුද්ධ සතු පෙර කරගත්ත කර්මයක් තව ඉතුරු වෙලා තියෙනවද? පින්නතුනි ඒකටත් කරුණු කාරණා වෙනම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. අපේ ශාසනයේ මේ විදිහට එළදෙනකගේ ප්‍රහාරයට ලක් වෙලා ජීවිතෙන් සමුගත්ත 4 දෙනෙක් ගැන සඳහන් කරනවා. එයින් එක්කෙනෙක් අනාගාමීන් වහන්සේ නමක්. ඒ පුක්කුසාති මහරජුරු. අනිත් උත්තමයන් වහන්සේ දාරුචීරිය මහරහතන් වහන්සේ. ඊළඟ කෙනා තමයි සුප්‍රබුද්ධයන්. සෝවාන් ආර්යයන් වහන්සේ නමක්.
අනිත් කෙනා තමයි තම්බදාටික චෝර. මේ 4 දෙනාම මේ එළදෙන විසින් තමයි දිවිතොර කරන්නේ. ඒතර අපි සඳහන් කළා ඒ එළදෙනක් නෙමෙයි එළදෙනකගේ වෙස් ගත්ත යක්ෂණියක් කියලා. මේකට හේතුව මොකක්ද? ඒකත් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. පෙර හුඟක් ඈත භවයක මේ 4 දෙනාම එකට හිටපු යාළුවෝ 4 දෙනෙක්. සිටු කුමාරවරු. හොඳට ධනය තිබුණා. මේ අය එක දවසක් කල්පනා කළා අපි උයනට ගිහිල්ලා දවස පුරාම හොඳට විනෝද වෙමු කියලා. ඒ සඳහා ඔය මත්ද්‍රව්‍ය වාගේ දේවලුත් අරගෙන උයනට යන්න කටයුතු කරපු මේ අය තීරණය කළා තනියම යනවට වඩා කාන්තාවකුත් හිටියොත් මේ ගමනේ විනෝදේ තවත් වැඩි කියලා. ඒ නිසා මේ අය එක වෛශ්‍යා ස්ත්‍රියකට මුදල් ගෙවලා ඇය කුලියට ගත්තා. ඇයත් එක්ක උයනට ගිහිල්ලා දවස පුරාම කාලා බීලා විනෝද වුණා. හවස ආපහු පිටත් වෙන්න හදනකොට මේ 4 දෙනා කල්පනා කළා සාකච්ඡා කළා මේ කාන්තාව අපි එක්ක ආපු බව තවත් හුඟක් අය දන්නේ. අපි මැය මරලා දාමු කියලා. මැය මරලා අපි විසින් ගෙවාපු සල්ලිත් අරගෙන ඇය සතු යම් ආභරණ සමුදායක් තියෙනවා නම් ඒ දේවලුත් අරගෙන යන් කියලා සාකච්ඡා කළා. මේ අයගේ කසුකුසු අර කාන්තාවට ඇහුණා. නමුත් ඇයට දැන් මරණයට මුහුණ දෙනව හැර වෙන කරන්න දෙයක්වත් නැහැ. ඒ වෙලාවේ කල්පනා කළා මේ වාගේ පාපිෂ්ඨ මිනිස්සු මම මරලා දායි. හැබැයි මම යක්ෂණියක් වෙලා ඇවිල්ලා උපදින භවයක් ගානේ උඹලා මරනවා කියලා. වෛරයක් හිතේ තියාගත්තා. අර 4 දෙනා ඇවිල්ලා මේ කාන්තාව මරණයට පත් කළා. නමුත් හිතේ තිබිච්ච වෛරී චේතනාවත් එක්ක ඇය යක්ෂණියක්ම වෙලා ඉපදුණා. සංසාරේ මේ පළවෙනි වතාව නෙමෙයි තවත් නොයෙක් දහස් ගණන් ආත්මවල මේ යක්ෂණියකින් මේ විදිහටම මරුන් කෑවා. නමුත් වෛරය කියන එක කොයි තරම් භයානකද? එහෙම මරුන් කකා ඇවිල්ලා හරි බුද්ධාන්තර මුණ ගැහිලා නැවත පින් කරගෙන මේ අය සංසාරයෙන් එතරට යන්න පාර හදාගත්තා. නමුත් වෛරය ඇය කොයි තරම් සසර අතරමං කළාද? මහරහතන් වහන්සේ ඝාතනය කරපු නිසා ආනන්තරීය පාප කර්මයක් කරගත්තා. එහෙමනම් තාමත් අවීචී දුක් විඳිනවා. ඒ විතරක් නෙමෙයි තව අනාගාමීන් වහන්සේ නමක් ඝාතනය කරපු නිසා එහි අකුසල කර්මයේ මෙච්චරයි කියලා නිමා කරන්න බෑ. සෝවාන් ආර්යයන් වහන්සේ සුප්‍රබුද්ධයන් ජීවිතක්ෂයට පත් කරපු නිසා තවත් මහා කුසලයක් රැස් කරගත්තා. තම්බදාටික චෝරත් මරණයට පත් කළා. නමුත් අනාගාමීන් වහන්සේ බඹලොව ඉපදුණා. මහරහතන් වහන්සේ සදහටම සංසාර හිරගෙදරින් එළියට ගියා. ඒ වගේම සුප්‍රබුද්ධයන් දෙව්ලොව ඉපදුණා. තම්බදාටික චෝරත් සරියුත් මහරහතන් වහන්සේට එදා දුන්න දානේ අරමුණු කරලා දෙව්ලොව ඉපදුණා. නමුත් දිගින් දිගටම වෛරයක් පිරිමහන ඇය නිරේ ඉපදෙනවා. එහෙනම් වෛරය කොයිතරම් භයානකද කියන කාරණාවත් අපි හැමෝම කල්පනා කරන්න ඕනේ. ද්වේෂය මොනතරම් භයානකද කියන කාරණාව අපි ආපහු සිහිපත් කරන්න ඕනේ. පින්නතුනි මේ කුෂ්ඨ රෝගියා දෙව්ලොව ඉපදුනා කියලා අපි සඳහන් කළා. නමුත් භික්ෂූන් වහන්සේලා නැවත ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි ඔහු දෙව්ලොව ඉපදුනා. නමුත් මේ විදිහේ කුෂ්ඨ රෝගයකට මුහුණ පෑවේයි. ඒකට අතීත හේතුවක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. පෙර තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ දැකලා ද්වේෂයක් ඇති කරගෙන කාරලා කෙල ගහලා උන්වහන්සේට නිඳා කිරුවා. ආන් ඒ පාපේට නිරේ දුක් විඳලා ඒ දුක ගෙවලා
මනුස්ස ලෝකෙ ඉපදිලා නිරයේදී ගෙවින් නැතුව ඉතුරු වෙච්ච අවශේෂ කුසලයේ අකුසලයාගේ විපාකයක් හැටියට තමයි මේ පිළිකුල් සහගත කුෂ්ඨ රෝගයකින් ඔහු පීඩා විඳින්නේ කියලා. එතකොට මේ කතාව ඇතුලේ ආර්යයන් වහන්සේලාට නිඳා කරපු නිසා සංසාරේ ඔහු විඳපු දුක්ඛන්දරාව නිරයේත් විඳ මනුලෝ ඉපදිලත් විඳිනවා. එතකොට සසර කරගත්ත අකුසල කර්මයක් නිසා නොයෙක් සිය ගණන් ආත්මවල අර යක්ෂණියගෙන් මැරුම් කෑවා. එතකොට මේ අකුසල ධර්ම කියන දේවල් සසර කොයිතරම්නම් අපිට විපාක දෙනවද? අපි අසරණ කරනවද? අපෙන් පලිගන්නවද කියන කාරණාවල් මේ කතාව ඔස්සේ අපිට මනාව පැහැදිලි වෙනවා. මේ සියලුම කරුණු එකතු කරගෙන තමයි අපි භාග්‍යතුන් වහන්සේ මුලින් අපි සඳහන් කරපු ගාථා රත්නය දේශනා කොට වදාළේ. මේ කරුණු සමුදාය පෙළගස්වලා තමයි මෙවන් ගාථා රත්නයක් දේශනා කරන්න හේතු වෙන්නේ යෙදුනේ. චරන්ති බාලා දුම්මේදා අමිත්තේ නේව අත්තනා කරොන්තා පාපකං කම්මං යං හෝති කටුකප්පලං. සඳහන් කළේ දෙලොව වැඩ නොදන්නා අඥානියෝ යම් පව්කමක් සිදු කරන්නේද ඒ යම් පව්කමක කටුක විපාක ඇත්තේ වේද ඒ පව්කම් තරමින් සතුරෙකු වැනි වූ ආත්මයෙන් යුක්තව හැසිරේ. යම් කෙනෙක් දෙලොව වැඩ ගැන දන්නේ මෙලොව යහපත් කරගන්න හැටි දන්නෙත් නැහැ. පරලොව යහපත් කරගන්න හැටි දන්නෙත් නැහැ. නමුත් මේ ලබාගත් මනුස්ස ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න දන්නෙත් නැහැ. ඒ නිසා සමාජ ජීවත් වෙනකොට බලන්නකෝ මේ මනුෂ්‍යාත්ම භාවය අපිට හම්බුනේ සංසාරේ අප්‍රමාණ පින් කරලා. නිතර නිතර ධර්ම ශ්‍රවණය කරන නිසා අපි පින්නතුන් දන්නවා මනුස්ස ජීවිතයක් ලබන්න අපි කළ යුතු විශේෂිත පින්කමක් තියෙනවා. ඒ පින්කම තමයි සිල් රකින්න එක. අහස උසට දන් දුන්නත් මේ වාගේ උතුම් මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ කොතනවත් දේශනා කරලා නැහැ. දිව්‍යමය ආත්මයක් ලබනවා කියලා දේශනා කරලා නැහැ දානය තුලින්. එහෙනම් සීලය තුලින් තමයි මේ ජීවිතෙන් සමුගන්න පුජ්‍යලයා ආය උපද්දවන්න ඕනේ කොතනද කියන කාරණාව තීරණය කරන්නේ. හොඳට සිල් තිබුණා නම් හොඳ උසස් ආත්මයක් තීරණය වෙනවා. දානය විසින් කරන්නේ ඉපදුන පුජ්‍යලයට ලැබෙන්න ඕනේ මොනවද කියන එක තීරණය කරනවා. මේ දෙක මේ පින්නතුන් මනාව ජීවිතේ තේරුම් අරගන්න ඕනේ. දානයෙන් කරන්නේ ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරනවා. සීලයෙන් කරන්නේ මේ ජීවිතේ මරණයෙන් පස්සේ මොහු උපදින්නේ කොහෙද කියන කාරණාව තීරණය කරනවා. එතකොට අපි ගාව ඒ තරම් ශක්ති සම්පන්න සීලයක් ගුණයක් නැත්තම් බලාපොරොත්තු වෙන තැනට යන්න බැරුව යනවා. තිරිසන් ආත්මවල ඉපදිලා නමුත් දන් දුන්න නිසා ලැබෙන්න පටන් ගන්නවා. මේ කරුණු ධර්ම දේශනා වලින් ඕන තරම් අහලා තිනවා. ඔය ජානුස්සෝනි කියන සූත්‍ර දේශනාවේ එහෙම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා සුනකයෝ වෙලා ඉපදෙනවා. අස්සයෝ වෙලා ඇත්තු වෙලා වෘෂභයෝ වෙලා වාගේ උප්පත්තිය ලැබෙනවා. හැබැයි පුදුමාකාර සැපවත් ජීවිතය. හැම සුනකයාටම සැපවත් ජීවිතයක් නැහැ. නමුත් සමහර සුනකයෝ අපි දකිනවා මිනිස්සුන්ට වඩා සැප විඳින අය ඉන්නවා. ඒ පෙර හොඳට දන් දීලා. සමහර අස්සයොත් එහෙමයි. ඇත්තුත් එහෙමයි. ඒ වගේ වෘෂභයොත් ඉන්නවා. ඕන තරම් ආහාර පාන සේවක සේවිකාව සැප පහසු නිවාස ඒ අයට තියෙනවා. සමහර අය ජීවත් වෙන්නේ වායු සමීකරණය කරපු කාමරවල. සමහර සුනකයන්ට යාන වාහන පවා තියෙනවා. මේ දන් දුන්න නිසා. නමුත් සිල් තිබුණේ නැති නිසා ආත්මය තිරිසන්. මොනවා ලැබුණත්
වැඩක් නෑ ආපහු පින් කරගන්න ක්‍රමයක් නෑ. අන්න ඒ නිසා දේශනා කළා සීලය හරි උතුම්. එතකොට අපේ පින්නතුන් කල්පනා කරන්නකෝ දැන් අපි එහෙම පහත් ජීවිතයකට නොයා මේ ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතය ලබා ගත්තා. සංසාරේ තවත් පින් කරලා ප්‍රාර්ථනා ගොනු කරන්නත් ඇති සම්මාදිට්ඨිකව උපදින්න. මිත්‍යා දෘෂ්ටිකව ඉපදුනා නම් පින පව ගැන හිතුවේ නැත්තම් තුනුරුවන් ගැන විශ්වාසයක් නැත්තම් මේ වාගේ පින්කම් කරන්න යොමු වෙන්නේ නැහනේ. නමුත් ඒ විශ්වාසය අපිට තියෙනවා. ඒ පව පින දැන හඳුනගන්න මේ උතුම් ආර්ය මාර්ගයේ දේශනා කොට වදාළ ලෞතර බුදුරජාණන් වහන්සේ පිළිබඳව ගෞරවයේ ශ්‍රද්ධාව උපදවාගෙන කටයුතු කරන්න සම්මා දිට්ඨිකව උපදින්න ඔබ සංසාරේ බොහෝ පින් කරලා ප්‍රාර්ථනා කරන්න ඇති. නමුත් මේ මනුස්ස ජීවිතය ලබන්න එහෙනම් පෙර හොඳට සිල් රකින්නත් ඇති. එහෙම සිල් රැකගෙන මේ මනුස්ස ජීවිතය ලැබුවා. ෂණ සම්පත්තියත් ලැබුවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ මෙවුවා මේ ලෝකේ දුර්ලභයි කියලානේ. ෂණ සම්පත් කියලා කියන්නේ ඇස් දෙක, කන් දෙක, කතා කරන්න පුළුවන් බව, අතපය ඒවට තමයි ෂණ සම්පත් කියලා කියන්නේ. මනුස්ස වෙලා ඉපදුනත් හැමෝටම මේ දේවල් නැහැ. යමෙකුට ලැබෙනවා නම් ඒ නැති අයට වඩා ඔහු ගොඩක් පින් කරලා තියෙනවා. එහෙනම් දැන් අපි කොයිතරම් පින් කරන්න ඇද්ද? මොනතරම් සිල් රකින්න ඇද්ද මේ මනුස්ස ජීවිතය ලබන්න? හැබැයි පින්නතුනි අපි එහෙමත් කියනවා. මෙහෙම ඉන්න අපිට තේරෙනවා අපිට වඩා පින් කරලා මනුස්ස ලෝකේ ඉපදිච්ච තවත් අය ඉන්නවා කියලා. අපිත් මනුලව උපදින්න පින් කළා. සම්මාදිට්ඨික වෙන්න ෂණ සම්පත් ලබන්න පින් කළා. හැබැයි අපිට වඩා පින් කරපු අයත් මේ ලෝකේ ඉන්නවා. අපි බොහොම පින් කරලා මනුස්ස ජීවිතයක් ලැබුවා කියලා කීවට අපේ පින්නතුන්ට වඩා හුඟක් ශක්තිමත් අය මේ ලෝකේ නැද්ද? එහෙනම් ඒගොල්ලෝ තරම් ශක්තිමත් වෙන්න අපි පින් කරලා නැහැ. එතකොට ඔබට වඩා පොහොසත් අය මේ ලෝකේ නැද්ද? එහෙනම් ඒගොල්ලෝ තරම් පොහොසත් වෙන්න අපි පින් කරලා නැහැ. අපිට වඩා ලස්සන අය මේ ලෝකේ නැද්ද? ඒගොල්ලෝ තරම් ලස්සන වෙන්න අපි පින් කරලා නැහැ. එහෙනම් ඒගොල්ලෝ අපිට වඩා පින් කරලා තියෙනවා. එහෙනම් අපි සසර පින් කළා මදි කියලාම තමයි හිතන්න ඕනේ. අනිත් එක පින්නතුනි පින් කරලා මේ ජීවිතේ ලබා ගත්තත් අපි ආපහු මේ සංසාරේ කෙරවලක් දකින්නකම් කුසල් රැස් කරන්න වෙනවා. පෙර කරපු ටික මදි. මේ කරන්නේ පෙර කරපු ප්‍රමාණය භුක්ති විඳිනවා. මනුස්ස ජීවිතය අරගන්න හුඟක් වියදම්. ෂණ සම්පත් ලබන්නත් හුඟක් වියදම්. ඒ වියදම් කලේ පෙරපින්. නමුත් තව ඉතුරු වෙලා තියෙනවා. ඒ හින්දා මේ ජීවිතේ අපි තාම කාටවත් අතපාන්න ගියේ නැහැ. තාම බොහොම දරුණු රෝගාබාධ වලට ගොදුරුනෙත් නැහැ. ප්‍රාණඝාත අකුසල් එහෙම අඩුවෙන් කරගත්ත නිසා තවම අකාලේ මැරුණේ නැහැ. හැබැයි හෙට වෙනකොට මොනවා වෙයිද කියලා විශ්වාසත් නැහැ. කරගත්ත අකුසල කර්ම ඕන තරම් තියෙනවා. තව විපාක දුන්නේ නැති එකයි තියෙන්නේ. කෙනෙක් වතුරේ ගිල්ල මැරෙන්නත් පුළුවන්. පස් කන්දකට යට වෙලා මැරෙන්නත් පුළුවන්. වාහනයකට යට වෙලා මැරෙන්නත් පුළුවන්. එක්ක ගහකින් වැටෙන්නේ නැත්නම් ගහක් ඇඟට වැටෙයි. එහෙම මැරෙන්නත් පුළුවන්. කෙනෙක් කපලා කොටලා වෙඩි තියලා මරලා දාන්නත් පුළුවන්. හෙට දවස අද මේ මොහොතින් පස්සේ මොන වාගේ තත්වයකට මූණ පාන්න මට පෙර කරගත්ත කර්ම විපාක දෙන්න ලෑස්ති වෙනවද කියන කරුණු එකක්වත් අපි දන්නේ නැහැ. නමුත් අපි තාම හොඳට ඉන්නවා. ඊළඟ මොහොත තුල තියෙන අවිනිශ්චිත බවක් නම් මම මේ අවිනිශ්චිත මොහොතට මූණ දෙන්න ලෑස්තිද කියලා හිතන්න ඕනේ. ඒ කියන්නේ මේ වෙනකොට කොයිතරම් දුරට මං කුසල ධර්මයන් සම්පූර්ණ කරලා තියෙනවද? මේ ජීවිතේ මෙහෙම හොඳයි කියලා හිතුණට අපේ පින්නතුන් දන්නවා තම තමන්ගේ ජීවිතවල මොනතරම් දුක් තියනවද කියලා. මොනතරම් කරදර තියනවද කියලා.
මේ තියෙන අඩුපාඩු කොච්චරද කියලා. ඒ අඩුපාඩුත් නැතුව මානසික වේදනත් නැතුව කායික වේදනත් නැතුව තවත් නොයෙක් කරදරකම් කටලුත් නැතුව ජීවත් වෙන්න තිබුණා නම් අපි හැමෝම කැමතියි. නමුත් එහෙම නොවෙන්නේ අපි පින් කරලා මදි නිසාමයි. මීට වඩා දුක් කරදර කම්කටොළු රෝගාබාධ වලින් තොර වෙච්ච ජීවිතයක් අනාගතයට බලාපොරොත්තු වෙනවා නම් අපි මේ ජීවිතේ මේ කරන ප්‍රමාණයට වඩා පින් කරන්න වෙනවා. මීට වඩා අනාගතේ හොඳ වෙන්න නම් මේ ජීවිතයත් මේ ජීවිතෙන් පස්සෙත් මීට වඩා හොඳ ගමනක් යන්න නම් තව පින් කරන්න ඕනේ. දැනට හිතන්න ඕනේ පින් කළා මදි කියලාමයි. හැබැවින්ම මදි. පෙර පිනක් තමයි භුක්ති විඳගෙන යන්නේ. මොකද පින්නතුනි කල්පනා කරලා බලන්නකෝ. අපි ඉපදිච්ච කාලේ අපි ඉස්කෝලේ ගියපු කාලේ අපි මේ වගේ පින්කම් දහම් වලට යමුන්නේ නෑනේ. දන් දුන්නේ නෑ. සිල් ගත්තේ නෑ. බණ කියෙව්වේ නෑ. බණ ඇහුවේ නෑ. නැති බැරි අයට උදව් කළේ නෑ. අම්මට තාත්තට නමුත් හරියට සලකන්නවත් යෙදුනේ නෑ. එහෙනම් පාසල් ගියේ කාලේ ওই ටික තිබුණෙත් නෑ. රැකියාවක් හොය විදපු කාලේ ওই දේවල් කෙරුණෙත් නෑ. ආවාහ විවාහ වෙච්ච කාලේ ඒ තරම් මේ දේවල් වලට යෙදුනෙත් නෑ. හරියට කල්පනා කරලා බැලුවොත් මේ ළඟදී ඉඳන් තමයි අපි හැමෝම මේක පටන් අරන් තියෙන්නේ. ළඟදී ඉඳලා නම් පටන් ගත්තේ දැන් ආයේ විවේක හොය ඉන්න කාලෙකුත් නෑ. මාසෙකට දවසක් සිල් අරගෙන මේ වැඩේ කරන්න පුළුවන් නම් හරි පහසුයි. නමුත් හැමදාම අපි උපෝසත සිල් ගන්න යන්නේ නැහැ. ඒකට සුදුසු දවස් වෙනම තියෙනවා. නමුත් නිත්‍ය වූ සීලයක් බුදුරජාණන් වහන්සේ වෙනම පෙන්නලා තියෙනවා. හැමදාම අටසිල් ගත්තේ නැති වුණාට පන්සිල් වලින් අයින් වෙන්න කියලා කවදාවත් දේශනා කරලා නැහැ. යමෙක් ළඟ පන්සිල් නැත්තම් ඔහු තවම මේ මාර්ගයට ආවේ නැහැ කියලා තමයි කියන්නේ. බුදුරජාණන් වහන්සේලා අගය කළේම අප්‍රමාදී බව. යමෙක් ගාව තවම පන්සිල් නැත්තම් ඔහු තාමත් ප්‍රමාදී කියලා තමයි කියන්නේ. ඔහු තාමත් සතර අපායෙන් මිදෙන්න වීරිය වඩන පුද්ගලයෙක් නෙමෙයි කියලා තමයි කියන්නේ. එහෙමනම් නිත්‍ය වූ සීලයක් තියෙනවා පන්සිල්. පොය වගේ දවස්වල අෂ්ටාංග සීලය සහ එයින් ඉහළට ගියපු උපෝසත සිල් අපිට ආරක්ෂා කරන්න තියෙනවා. ඒ සිල් මත නිරන්තරයෙන් යෙදෙන්න ඕනේ. දම්පැන් පූජා කරන්න හැම වෙලාවෙම උත්සාහ කරන්න ඕනේ. භාවනාවක් මුදුන්පත් කරගන්න වීරිය වඩන්න ඕනේ. හැම වෙලාවෙම පවට ලැජ්ජාව තියාගන්න ඕනේ. මේ ලෝකේ ලැජ්ජ වෙන්න ඕනේ. සමහර අය ලැජ්ජයි පිරිස අතරට යන්න ඇඳුම හොඳ නැහැ කියලා. සමහර කෙනෙක් ලැජ්ජයි අහවලාගේ වාහනෙත් එක්ක සංසන්දනය කරනකොට මගේ වාහනේ එච්චර හොඳ නැහැ කියලා. අර අය දාගෙන ඇවිල්ලා තියෙන පාවහන් එක්ක මගේ පාවහන් එච්චර හොඳ නැහැ කියලා. කෙස් පැහිලා කියලා ලැජ්ජයි. රවුල පැහිලා කියලා ලැජ්ජයි. තමන්ගේ මූණ අනික් අයගේ තරම් ලස්සන නැහැ කියලත් සමහර අයට තියෙන පසුතැවීමක්. නමුත් සඳහන් කළේ ලැජ්ජ විය යුත්තේ ඒවට නෙමෙයි. ලැජ්ජ වෙන්න ඕනේ පව් කරන්න. පවට ලැජ්ජ වෙන්න ඕනේ. හිරි ඔත්තප්ප කියලා ආර්ය ධනයේ දේශනා කළේ ඒකයි. පවට ලැජ්ජ වෙනවා වගේම පවට බය වෙන්න ඕනේ. මම බොහොම පවෙන් වැළකිච්ච කෙනෙක් නම් මගේ ඇඳුමින් වැඩක් නැහැ. ඒක විලිවහ ගන්න කොහොමත් හොඳයි. නමුත් ලක්ෂ ගණන් වටින ඇඳුම් ඇඳලා හිටියත් දැන් මැරුණොත් යන්නේ නිරේට නම් ඒ වහගත්ත කයින් ජීවිතින් වැඩක් නැහැ. නමුත් යන්තමට ඇඳුමක් ඇඳගත්ත මම මැරුණ ගමන් සුගතිගාමි වෙනවා නම් ඔහු හරි ශ්‍රේෂ්ඨයි. මොකද ආර්යයන් වහන්සේලා සමහර වෙලාවට අපි දකිනවා. අතීතයේ අය හුඟක් පවෙන් ඈත් වුණේ පව් කරන්න ලොකු ලැජ්ජාවක් තිබුණා. දැන් අපි නම් හිතනවා අපි පව් කරනකොට හැමෝටම හොරෙන් කළා කියලා. කවුරුවත් දන්නේ නැහැ කියලා.
මමයි තව එක්කෙනෙක් දෙන්නෙක් විතරයි දන්නේ කියලා. සමහරලාට වංචාවක් වගේ දෙයක් කරලා තියෙනවා. හොරකමක් වගේ දෙයක් කරලා තියෙනවා. වෙන කවුරුවත්ම දන්නේ නැහැ කියලා කල්පනාව. දන්නවා. දෙවියෝ හොඳටම අපි කරන දේවල් දකිනවා. ආර්යයන් වහන්සේලා හොඳටම දන්නවා. මහරහතන් වහන්සේලා හොඳටම දන්නවා. ඒ විතරක් නෙමෙයි මේ කරන දේවල් ලෞතර බුදුරජාණන් වහන්සේත් හොඳටම දන්නවා. මෙතන වාඩි වෙලා ඉන්න පිරිස සීමිත පිරිසක්. නමුත් මේ දේශනාව මේ වෙලාවේ අහගෙන ඉන්න පිරිස විශාල පිරිසක්. ඒ කවුරුවත් හිතන්න එපා බුදුරජාණන් වහන්සේ ඔබ දැක්කේ නැහැ කියලා. අපි හැමෝගෙම ජීවිත පටන් ගත්ත තැන ඉඳලා කවදා හරි දවසක අපි නිවන් දකින්න තැනත් නිවන් දකින්න දවසත් නිවන් දකින්න ආත්මෙත් එතෙන්ට එනකම්ම බුදුරජාණන් වහන්සේ අපි දැකලා තියෙන්නේ. ඔය අතර මග අපි කරන හැම පවක්ම භාග්‍යතුන් වහන්සේ දැකලායි තියෙන්නේ. අනාගතේ මං අතින් මෙහෙම පවක් වෙයි කියලා තාම අපි හිතලවත් නැහැ. නමුත් ඒක වෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දන්නවා. ආපහු සැරයක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පන්සිල් කඩලා පන්සිල් ඉල්ලන බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. සරණ බිඳගෙන සරණ ඉල්ලන්න එන බවත් බුදුරජාණන් වහන්සේ දන්නවා. හැබැයි අනුකම්පාව කරුණාව සීමාවක් නැති නිසා මේ එක පුද්ගලයෙකුට සමාව දීලා තියෙන ප්‍රමාණය ගණන් කරලා ඉවර කරන්න බෑ. අපිට වඩා භාග්‍යතුන් වහන්සේ හුඟක් වෙනස්. අපි සමහර වෙලාවට කෙනෙකුට වරදකට සමාව දීලා අපි කියනවා 3 පාරක්ම සමාව දුන්නා. හැබැයි ආයෙ නම් සමාවක් නැහැ කියලා. ආයෙත් සමාව දෙන්න උනොත් කොන්දේසි පනවනවා. තවත් එක වතාවක්වත් මේ වරද්ද කළොත් රස්සාවෙන් අයින් කරනවා. ඒ වගේ නොයි කොන්දේසි පනවනවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ නම් ලක්ෂ කෝටි වාර නෙමෙයි අසංක අප්‍රමාණ වාරවල අපි සමාව ඉල්ලලා තියෙනවා. කොන්දේසි නැතුවම අපිට සමාව දීලා තියෙනවා. නමුත් ලැජ්ජ වෙන්න ඕනේ ඇයි? ආර්යයන් වහන්සේලා දකින්නවා මම පව් කරන බව. මහරහතන් වහන්සේලා දකින්නවා පව් කරන බව. භාග්‍යතුන් වහන්සේ දන්නවා පව් කරන බව. ඒ හින්දා ලැජ්ජ වෙන්න ඕනේ. සමහර වෙලාවට හුඟක් වැරදි කෙරිලා කරදරයට පත්වෙච්ච වෙලාවක අපිට හිතෙනවා දෙවියන්ටවත් පේන්නේ නැද්ද කියලා. පේනවා. අපි අහන්නේ මගේ දුක දෙවියන්ට පේන්නේ නැද්ද කියලා. ඒකත් පේනවා. හැබැයි අර හැංගි පව් කරපු කාලේ එව්වත් පේනවා. ආන් ඒ නිසා දෙවියන්ගෙන් පිහිට ලැබෙන්න හුඟක් පරක්කු වෙනවා. මොකද අපි කරන හොඳ වැඩෙත් දැකලා තියෙනවා. අපිට වෙලා තියෙන කරදරෙත් දකින්නවා. අපි එතෙක් ජීවත් වෙච්ච හැටිත් දන්නවා. ආන් ඒ හින්දා ආර්යයන්ගේ ඉහළ අනුකම්පාවක් ලැබෙන්නේ නැහැ. සිල්වත් ගුණවත් මෛත්‍රී සහගත පුද්ගලයන්ට විශේෂයෙන් ආර්යයන් වහන්සේලාගේ අනුකම්පාව වැඩියෙන් ලැබෙනවා. මෙතන සඳහන් කළේ මේ අඥාන වූ පුද්ගලයා හරියට පව් කරනවා කියලා. එහෙනම් ධර්මයට අනුව කල්පනා කරලා බලහම යමෙක් පව් කරනවා නම් ඔහු ගැන කියලා තියෙන අඥානියෙක් කියලා. බාලයෙක් කියලා. මේ අන්ධ බාල පුද්ගලයා තමයි පව් කරගන්නේ. එතකොට මමත් තාම යෙදෙන්නේ පාපයට නම් මමත් බාල පුද්ගලයෙක්. මමත් අඥාන පුද්ගලයෙක් කියලා තමයි ආර්යයන් වහන්සේලා හඳුන්වලා තියෙන්නේ. එහෙනම් එහෙම තැනට යන්න කටයුතු නොකර ඉන්න ඕනේ කියන අදිෂ්ඨානයත් ඇති වෙන්න ඕනේ. අපි මුලින් කතා කළා මේ ජීවිතේ ලැබුණේ සංසාරේ හුඟක් පින් කරලා කියලා. නමුත් මේ ගාථා රත්නයේ සඳහන් කරනවා මේ අඥාන පුද්ගලයා ඔහුගේ අඥානකම නිසාම තමන්ගේ ආත්මය තමන්ටම හතුරෙක් බවට පත් කරගන්නවා කියලා. මේ ජීවිතේ තමන්ට හතුරෙක් කරගන්නවා. තමන්ට මේ ලෝකේ ඉන්න ලොකුම හතුර තමන්මයි. වෙන කිසි කෙනෙකුට වඩා අපිට හතුරු වෙන්නේ අපිමයි. අපිට තවත් බාහිර හතුරු ඕන තරම් ඉන්න පුළුවන්. ඒ අය අපිට අපෙන් පලිගන්න කරනව නම් ලොකුම දෙයක් කරන්න තියෙන අන්තිම දේ තමයි මරලා දාන එක. මේ ජීවිතෙන් මරලා දාන්න විතරක් ඔහුට පුළුවන්.
නමුත් ඊට වඩා භයානකයි මේ ජීවිතේ මම විසින් වැරද්දට පොළඹවා ගත්ත මගේ හිත. මේ ආත්මය ඊට වඩා භයානකයි. අර පුද්ගලයා මාව මරලා දැම්මා. නමුත් වැරදියට පොළඹවා ගත්ත මගේ ආත්මය මැරිච්ච මම නිරේට මරන් යනවා. නමුත් අර හතුරට කවදාවත් පුළුවන් ද මං අපායට දාන්න? එයාට පුළුවන් මරන්න විතරයි. මේ වැරදි හිතට පුළුවන් කෙලින්ම අපායට ගෙනියන්න. එහෙනම් අර හතුරට වඩා වැරදියට පිහිටවපු හිත හරි භයානකයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මේ ආත්මය වැරද්දට යොමු කරන්න එපා හතුරෙක් වාගේ වෙනවා. කාටද හතුරු වෙන්නේ? මටමයි. ඒ නිසා Tamanට ලැබිච්ච උතුම් ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතය මනාව පෝෂණය කරන්න ඕනේ. මනාව කළමනාකරණය කරන්න ඕනේ. මනාව පාලනය කරන්න ඕනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළේ මේ සංසාරයේ මේ විඳින දුක අනාගතයටත් නොවිඳින්න නම් අපි විසින් කුසල්මයි කරන්න ඕනේ. නමුත් මේ ජීවිතෙත් මතුවටත් විපාක දෙනවා නම් යම් දෙයක් ඒ වෙන කවුරුවත් කරපුවා නෙමේ අපිම කරගත්තුවා. යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පලං. යමෙක් වපුරන්නේ මොනවද? ඒ දේම තමයි අස්වැන්නට හම්බෙන්නේ. තල වැපුරුවොත් තලමයි හම්බ වෙන්නේ. වී වැපුරුවොත් වීමයි හම්බ වෙන්නේ. මුං වැපුරුවොත් මුංමයි හම්බ වෙන්නේ. එහෙනම් මම විසින් යම් අකුසල කර්මයක්ද කරන්නේ ඒක මේ සංසාරේ මට ඒ විදිහටම විපාක දෙනවා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් සංසාරය ගැන යමෙක් අවබෝධ කළේ නැත්තම් අන්නේ අවබෝධ නොකරගත්ත පුජ්‍යලයා අප්‍රමාණව අකුසල් කරනවා. ඒ කාරණාවේදී සඳහන් කළේ මේ අපමණ අකුසල් කරන පුද්ගලයා තමන්ගේ ආත්මය හතුරෙක් හැටියට පවත්වනවා කියලා මුලින් සිහිපත් කළා. ඊළඟට පින්නතුනි මේ ලබාගත් මනුස්ස ජීවිතේ අපේ ඇඟ නමුත් මහ පිළිකුල් මනුස්ස ජීවිතයක් ලැබුණා. නමුත් මේ ශරීරය හරි පිළිකුල් සහගතයි. දෙතිස් කුණප කොට්ටාශයන්ගෙන් පිරිච්ච කයක් අරගෙන තමයි මේ අකුසල කර්මවල යෙදෙන්නේ. ඒ අකුසල් ඊට වඩා පිළිකුල්. නමුත් පින්නතුනි මේ පිළිකුල් හිතේ නැත්නම් පිළිකුල් ශරීරයේ සමහරලාට හරි ලස්සන සිත් උපදිනවා. කුණු කයක් වුණාට ලස්සන සිත් උපදිනවා. එතන ලස්සන සිත් කියලා සඳහන් කළේ ආදරය, දයාව, කරුණාව, මෛත්‍රිය පෙරදරි වෙච්ච පිං සිතුවිලි. ඒ වගේම මේ කුණු කය මුල් කරගෙන අකුසල් සිතුවිලිත් උපදිනවා. අපි හැම වෙලාවෙම උත්සාහ දරන්න ඕනේ කුසල් සිත් පෝෂණය කරන්නයි. නමුත් සාමාන්‍ය සමාජයේ දිහා බලහම සාමාන්‍ය මිනිස්සු කුසල් සිත් පෝෂණය කරනවට වඩා අකුසල් සිත් පෝෂණය කරන්න හරි කැමති. සංසාරي කියලා කියන්නේ ලෙඩක් වගේ. ඒක සුව නොවන රෝගයක් වගේ. හැබැයි ලෙඩෙකුට අපි කරන්න ඕනේ ලෙඩේ සනීප වෙන්න බේත් කරන එක මිසක් ලෙඩේ උස්සන්න වෙන්න බේත් කරන එක නෙමෙයි. එහෙනම් ලෙඩා සුවපත් කරන්න බෙහෙත් කරනවා වගේ අපි හැමෝම මේ ජීවිතෙන් කරන්න ඕනේ සසරින් එතර යන්න කටයුතු කරන එක මිසක් නැවත නැවත සංසාරේ තව තවත් අතරමං වෙන්න කටයුතු කරන එක නෙමෙයි. පෙර අපි කරගත්ත අකුසල ධර්මයන් ඕන තරම් තියෙනවා. ඒක අපි මුලිනුත් සිහිපත් කළා. ඒවට අපි මොකද කරන්න ඕනේ? ලෙඩාට ප්‍රතිකාර කරනවා වගේ පෙර අකුසල් වලටත් අපි ප්‍රතිකාර කරන්න ඕනේ. මොනවද ප්‍රතිකාර කරනවා කියලා කරන්න තියෙන්නේ? අන්න බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරලා දෙනවා. දස පුණ්‍ය ක්‍රියාව ජීවිතේ සම්පූර්ණ කරන්න ඕනේ. දස කුසල් වලින් ජීවිතේ පෝෂණය කරන්න ඕනේ. මෙතන දස කුසල් වලින් පෝෂණය කරන්න ඕනේ. දස අකුසල් වලින් වළකින්න ඕනේ. මොනවටද එතකොට මේ දස අකුසල් කියලා කියන්නේ? කයෙන් කරන වැරදි තුනක් තියෙනවා. ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාරය.
හිතින් කරන වැරදි 3ක් තියෙනවා. අවිද්‍යාව, ව්‍යාපාදය, මිත්‍යා දෘෂ්ටිය. වචනයෙන් කරන වැරදි 4ක් තියෙනවා. බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. මේවට කියනවා දස අකුසල් කියලා. යමෙක් මේන් වැළකීලා කටයුතු කරන්න උත්සාහ කරනවා නම් ඒක දස කුසල කර්මපතේයි. යමෙක් දස කුසලයෙන් යුක්තයි නම් ඔහුට කවද කොතන මැරුණත් ඔහු බය නැහැ. දස පුණ්‍ය ක්‍රියාව සම්පූර්ණ කරලා නම් දස දාන වස්තුව සම්පූර්ණ කරලා නම් මැරෙන්න බය නැහැ කොහොමත්. හේතුව මේ ජීවිතෙන් කරගත යුතු දේවල් යම් ප්‍රමාණයක් සම්පූර්ණ කරලා තියෙනවා. ඒ වගේම මැරිලා හම්බ වෙන ඇඟ දුක් සහිත එකක් නොවන බවත් තමන්ට විශ්වාසයි තමන් රැකගත්ත සීලයට අනුව. මේ වෙනකොට තීරණය වෙලා තියෙන ඇඟ මොකද්ද දන්නේ? මැස්සෙක්ද, කෝඳුරුවෙක්ද, මදුරුවෙක්ද, පණුවෙක්ද, මාළුවෙක්ද, සර්පයෙක්ද? ඒක ඉතින් තම තමන් තමයි දන්නේ මංගාව කොච්චර සිල් තියෙනවද? ඒ සීලයට අනුව ඒ ඇඟ තීරණය වෙනවා. සිල් තියෙන කෙනාගේ මරණ මංචකයේ හොඳටම දැනගන්නවා මම ඒ වාගේ පහත් තිරිසන් අපායක යන්නේ. ඒ කියන්නේ නිරේක යන්න තරම් පව් කරලත් නැහැ. එහෙනම් දැන් මම තව ටිකකින් මේ යහන උඩ මැරෙනවා. මැරිච්ච ගමන් මීට වඩා හොඳ උසස් සැපදායක තැනක උපදිනවා කියන කාරණාව හොඳටම විශ්වාසයි. ඊළඟට දස දාන වස්තුව සම්පූර්ණ කරලා තියෙනවා. දන්නවා ඒ උපදින ජීවිතේ කෑම බීම නැතුව, ගෙවල් දොරවල් නැතුව, ඇඳුම් පැළඳුම් නැතුව, යාන වාහන නැතුව දුක්ඛිත ජීවිතයක් හම්බෙන්නේ නැහැ. මම මේ ජීවිතය හොඳට මනාව දානය ප්‍රගුණ කරලා තියෙනවා. උසස් ආත්මයක් හම්බ වෙනවා. අඩුපාඩු නැති ආත්මයක් හම්බ වෙනවා. දැන් එහෙම හිතන්න ශක්තිය තිබුණ කෙනාට මරණය ගැන බයක් ඇති වෙනවද? මරණය ගැන දුකක් ඇති වෙනවද? කවදාවත් නැහැ. මේ ඉන්න තැනට වඩා හොඳ තැනකට නම් යන්නේ හරි සතුටින් එතෙන්ට යන්න පුළුවන්කම තියෙනවා. එහෙමනම් මේ ජීවිතය තුළ අපි පෝෂණය කළ යුත්තේ එවන් උදාර ජීවිතයක්. එවන් ශ්‍රේෂ්ඨ ජීවිතයක්. ඒ වගේම පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච දේකුත් තියෙනවා. අපිට මේ කරුණු කියලා සතර අපායෙන් බේරලා සංසාරයෙන් එතර කරවන්න දුක් විඳි භාග්‍යතුන් වහන්සේමයි. මහා බෝසත් කාලේ ඉඳලා දීපංකර භාග්‍යතුන් වහන්සේගේ පාදමූලයෙන් බණපද දෙකක් අහලා ලබන්න තිබිච්ච නිවන අත්හැරලා මහා කල්ප අසංඛ්‍ය 4,01,000ක් පාරමිතා සම්පූර්ණ කරලා මේ ලෞතර බුද්ධත්වයේ හොයාගත්තේ. ඒ අති උතුම් ලෞතර බුදු බව සොයාගත්තේ ඒ මහා ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේ අපි කෙරෙහිත් බලාපොරොත්තුවක් තියලා තියෙනවා කියලා මම මතක් කළේ. මාරයා කීපාරක් ඇවිල්ලා ආරාධනා කළාද ගිහිගෙයින් අබිනිෂ්ක්‍රමණය කරන වෙලාවෙත් මතක් කළා. මේ රජ සැප දාලා යන්න එපා කියලා. නමුත් මාරයාගේ කියම නැහුවේ නැහැ. අවුරුදු ගණනාවක් පිටිපස්සෙන් හිටියා රාගසිතක්, දේශසිතක්, මෝහසිතක් දැක්කොත් අල්ලගන්නම් කියලා. බැරි වුණා. දුෂ්කර ක්‍රියා කරන මුළු කාලේ පුරාම හොයාගන්න බැරි වෙච්ච රාග, ද්වේෂ, මෝහ ලෞතර බුදුන් හැම කොහොමත් හොයන්න බැරි බව දන්නවා. නමුත් බෝධි මූලයේදීත් කරදර කළා. බුදු වුණාට පස්සෙත් ආරාධනා කළා. නමුත් සඳහන් කළා මාරයේ මගේ පිරිස ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රුත පිරිසක් බවට පත් වෙනකම් මම පිරිනොම් පාන්නේ කියලා. එහෙම පිරිසක් භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ හැදුවා. නමුත් ඔබ ගැනත් මම ගැනත් ඒ බලාපොරොත්තුව තිබ්බා. එහෙනම් අපි නිවනට යන මඟ ගැන හොඳ අවබෝධයක් තියෙන අය වෙන්න ඕනේ. සමහර අයට සිල්වත් වෙනකොටත් මානයක් එනවා අපි විතරක් සිල්වත් කියලා. ගුණවත් වෙනකොටත් මානයක් එනවා. ඒ මානය
නැති වෙන්න ඕනේ. ඒකයි ව්‍යක්ත ගාවට විනීතාවේ. විශාරද කිව්වේ යම් දෙයක් පරතරයට කෙරවලට ඉගෙන ගන්නවා කියන එක. මේ ධර්මය අපි හොඳට දැනගන්න ඕනේ. බහුශ්‍රෘත කිව්වේ බොහෝ දේවල් දන්නවා කියන එක. එහෙම වෙච්ච මිනිස්සු මරන්න මාරයටත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඇයි? එහෙම ව්‍යක්ත විනීත විශාරද බහුශ්‍රෘතයෝ මේ ලෝකේ ඉතුරු කෙරුවොත් එහෙම මේ ඉන්න පිරිසෙන් විශාල පිරිසක් මාරයාගේ මල්ලෙන් එළියට අදිනවා. ඒ හින්දා මේගොල්ලෝ තියලත් බෑ. හැබැයි මරලත් බෑ. මොකද මැරුවොත් ඒ පුද්ගලයා ඊට වඩා ප්‍රබල තැනක ඉපදිලා කරගෙන ආපු වැඩේ ඊටත් වඩා හොඳට කරනවා. ඒ හින්දා මරලත් බෑ. මාරයත් සෑහෙන ප්‍රශ්නයකට තමයි එදාට මුහුණ පාන්නේ. ජීවිතේ ගොඩනගන්න ඕනේ එතෙන්ට. ධර්ම දේශනාවට තියෙන කාලය ඉවර වෙලා නිසා අපි මේ දේශනාව මෙතනින් ඉවර කරමු. මේ බාල පුජ්‍යලයා අඥානය පාපයට යොමු වෙලා පෙර පින නිසා ලබාගත් තමන්ගේ ආත්මය තමන්ටම හතුරෙක් බවට පත් කරගන්නවා කියලා මේ ගාථා රත්නය මතක් කළේ. හැම කෙනෙක්ම කල්පනා කරන්න ඕනේ මමත් පෙර පිනෙන් ලැබූ මගේ ආත්මය මට හතුරෙක් හැටියට ක්‍රියාත්මක කරනවද කියන ප්‍රශ්නෙට උත්තරයක් හොයාගන්න උත්සාහ කරනවා නම් අපිට ජීවිතයේ සෑහෙන ගමනක් යන්න පුළුවන්. එතෙන්ට යන්න තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්වතුනි, අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ හොරණ සිට පැමිණි දායක පිරිසක්. උතුම් අරමුණ නිදන ප්‍රාප්තියට පත් වුණ හොරණ පදිංචිව සිට මීට වසර 12කට පෙර පරලොව සැපත් අලුත්ගේ දොන් සුමන පාල දයාබර පියාණන්ට මීට වසර 2කට පමණ පෙර පරලොව සැපත් ගමගේ හේමාවතී දයාබරණීය මෑණියන්ට මව් පාර්ශවයේ මිත්තණිය වූ විලේගොඩ ලියනගේ ඔයිස නෝනා මාතාවට සහ මුත්තනුවන් වූ ගමගේ දොන් දාවිත් සිඤ්ඤෝ මහත්මාට පිය පාර්ශවයේ මිත්තණිය වූ ගොඩගේ ඉහළගේ ඩිංගිරිමැණිකේ මාතාවට සහ මුත්තනුවන් වූ අලුත්ගේ දොන් සුද්ධහාමි මහත්මාට අලුත්ගේ දොන් චන්ද්‍රසිරි මහත්මාට පුණ්‍යානුමෝදනා කිරීම. ඊට අමතරව දේශකයාණන් වහන්සේටත් ගමගේ කරුණාවතී සහ ගමගේ නන්දාවතී මහත්මීන්ටත් ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට සහභාගී වූ අය සහ ඔවුන්ගේ පවුල්වල අයට සහ සුජීවත්ව සිටින සියලුම ඥාති මිත්‍රාදීන්ටත් සද්ධර්මයේ ශ්‍රවණය කරන ලෝකවාසී ජනතාවටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරන අතර මෝහාන්ධකාරයෙන් මුලා වී සිටින සකල ලෝක සත්වයන්ට ප්‍රඥා ලෝකයේ පහළ කර ගැනීමටත් ආශිර්වාද කරන බව සිහිපත් කරමින් අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහනාහිමියන්ටත් පූජනීය රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේටත් අතිපූජනීය නා වූනේ ශ්‍රී අරිය ධම්ම නායක මාහිමිපාණන් වහන්සේ ඇතුළුව අපවත් වූ මහා සංඝරත්නයට පුණ්‍යානුමෝදනා කිරීමත් සසරගත සියලු ඥාතීන්ට සැප සහගත ප්‍රතිපදාවෙන් ඊ타ම ඉක්මන් භවයකදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමටත් බෞද්ධ මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් අපවත් වී වදාළ දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේටත් රත්නත්‍රි ආශිර්වාදය ලැබේවා, මේ පින් අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. අපි සියලුම දෙනාට ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට මේ කුසල කර්මයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච
පීතෝ භවතුලෝකෝච රාජා භවතු ධම්මිකෝ